සම්මා සම්බුදු සරණයි සදහැවත් වූ ඔබ සියලුම දෙනාට. පින්නතුනේ දවස් 365ක නිමාව සනිටුහන් වන්නටත් තවත් දින 365ක ආරම්භය සනිටුහන් වන්නටත් හෝරා කිහිපයක් පමණක් ඉතිරිව තිබෙද්දී 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 31 වනදා අපි සූදානම් වෙනවා. අපි ගත කළා වූ මේ වර්ෂය තුල අපාතින් සිදුවුණු අඩුපාඩු අතපසු වේම මගහරවාගෙන එළඹෙනා වූ 2022 වර්ෂය සාර්ථකව යහපත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය සපිරි වර්ෂයක් ගත කරන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබ හැම දෙනා වෙනුවෙන් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහනේ අද දවස මෙතෙන් සිට ආරම්භ කරන්නට. පින්නතුනේ විශේෂයෙන්ම සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහනත් ඔබ වෙනුවෙන් විකාශනය කරන්නට පටන් අරන් එළඹෙන ජනවාරි මාසයේදී තුන්වන වර්ෂය සම්පූර්ණ වෙනවා. ඉතින් එයත් සතුටට කාරණාවක් අඛණ්ඩව වර්ෂ දෙකක කාලයක් සෑම සිකුරාදා දවසකම මේ වැඩසටහන ඔබ වෙනුවෙන් sannivedanaය කරමින් එක් පුද්ගලයෙක් හෝ නිසියාකාරව ධර්මානුකූල මාර්ගයට අවතීර්ණ වුණා නම් නිසියාකාර බෞද්ධයෙක් බවට පත් වුණා නම් එයයි අපේ අරමුණ අපේක්ෂාව බවට පත් උනේ. විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍ය නිර්මාණය කළ අපවත් වේ වදාළ පූජනීය දරණාගම කුසල ධම්ම අපේ ගෞරවනීය පින්වත් නායක හාමුදුරන්ගේත් අරමුණ අපේක්ෂාව බවට පත් උනේ ඒ කාරණාව. ඉතින් ඒ කාරණාව වර්තමානයේදී ඉෂ්ට කරමින් මේ 24 පැය මුළුල්ලේම විකාශනය වන ධර්ම sannivedana කාර්යයේහි වර්තමාන නියමුවණන් වහන්සේ විදිහට කටයුතු කරන කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය විද්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන අපේ ගෞරවනීය නායක හාමුදුරන් ඇතුළු බෞද්ධ මාධ්‍ය විද්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයටත් මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අවශ්‍යයි. තවත් චිරහත් කාලයක් මේ මුළු මහත් ලෝකේ පුරාම උත්තරීතර වූ සම්බුද්ධ දර්ශනය ව්‍යාප්ත කරන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියන කාරණාව. ඉතින් ඒ ආදී වූ ප්‍රාර්ථනාවන් පෙරදරි කර ගනිමින් අද දවසේදී සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන තුළදී අපි මාතෘකාව බවට පත් කර ගන්නට සූදානම්. ඊටමත් ඓතිහාසික සහ වැදගත් කරුණු කාරණාවන් කිහිපයක්ම අන්තර්ගත වෙලා තිබෙන විශේෂයෙන්ම නව වර්ෂයකට එළඹෙන්නට සිටින අපි හැමදෙනාම දැන කියා ගත යුතු අපි හැමදෙනාම අනුගමනය කළ යුතු කරුණු කාරණාවන් බොහෝමයක් ඇතුළත් වෙලා තිබෙන සංයුත්ත නිකායට අයත් රාහුලෝවාද සූත්‍ර දේශනාවයි අද දවසේදී සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන තුළින් මේ වර්ෂයේ අවසාන වැඩසටහන විදියට ඔබ වෙනුවෙන් අපි විකාශනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් අදත් හරවත් වූ දේශනාවක් පැවැත්වීම වෙනුවෙන් බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට ගෞරවයෙන් යුතුව වැඩම කරන්නට යෙදුණු බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ධෝරේන ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් සාදුනාද පවත්වමින් අද දවසේදීත් වැඩසටහන වෙනුවෙන් අපි පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අදත් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහනට දායකත්වයේ ගනිමින් කටයුතු කරන පුණ්‍යවන්ත පිරිසක් සිටිනවා. ඉතින් ඔවුන්ගේ දායකත්වයේ මතයි අද දවසේදීත් මේ වැඩසටහන ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් දැන් අපි සූදානම් වෙනවා සාම්ප්‍රදාය අනුකූලව දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් තිලවට තිලක වූ ශාන්තිනායක මාමෑණී ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නටයි අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට දැන් අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ අනුව ඒ පින්වත් පිරිසේ කර්තව්‍යයන් ඉටු කරන මොහොතයි දැන් එළඹෙන්නේ. ඒ අනුව පින්නතුනි අද දායකත්වයේ ගනිමින් කටයුතු කරනවා රූබන් පෙරේරා මාවත බොරලස්කමුව ලිපිනෙහි පදිංචි දයා කරුණාසේන මහත්මිය ප්‍රධාන ඒ පවුලේ දූ දරුවන් නෑදෑහිත මිත්‍රාදීන් සහ පැමිණ සිටින සුපින්වතුන් පිරිස විසින්. ඉතින් ඒ හැම දිනාටමත් මේ ලැබෙනා වූ නව වර්ෂය තුල යහපත්ව ජීවිතය ගත කරන්නට ධර්මානුකූලව ජීවිතය ගත කරන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා රාහුලෝවාද සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් අද දවසේ සුපසන් ජීවිතයේ වැඩසටහන ඒකාලෝකමත් කරන්නට ඒ වගේම උන්වහන්සේට ආරාධනා කරනවා අපි හැමදෙනාවම තිසරණ සහිත වූ පංචශීලයේ පිහිටවන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. උතුම් බුදුරුවන සදහම්රුවන ආර්ය මහා සංඝරුවන තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන්
සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාව මේ වැඩසටහනෙහි උතුම් කුසලයේහි අද දවසේහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන දයා කරුණාසේන මහත්මිය දරු දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාමත් සහභාගී වෙන ඔබත් මේ රටෙහි හෝ ලෝක කොතනක හෝ වෙසෙමින් මේ නරඹන ශ්‍රවණය කරන පින්වත් ඔබ සියලු දෙනාමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අපින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම යම් උද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්තේ සාදු 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 නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තං කිමඤ්ඤසි රාහුල චක්කුං වා නිච්ඡං වා අනිච්ඡං වාති
අනිච්ඡං බන්තේති. සාදු සාදු සාදු. උතුම් තුනුරුවන් සරණයි. සදහවත් පින්වත්නි, අද දවසේහි සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡා වෙනුවෙන් අපි ආශ්‍රය කරගනු ලබන්නේ සංයුත්ත නිකාය සලායතන වර්ගයේ රාහුලෝවාද සූත්‍ර දේශනාව. රාහුල ස්වාමින් වහන්සේට සිදු කරන ලද අවවාද ඇතුළත් සූත්‍ර දේශනා කිහිපයක්ම පවතිනවා. එයින් අද මේ අපි ආශ්‍රය කරගන්න ලබන සූත්‍ර දේශනාව රාහුල ස්වාමින් වහන්සේට විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි කියන සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා දහම් ඇස පහළ කරගන්න උතුම් අරහත්ත්වයේ පිණිස උපකාර වුණු සූත්‍ර දේශනාවයි අද අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ. දේශනාවට මත්තෙන් හඳුන්වා දීමේදී සඳුන් ජීවන්ත පුතුණුවන් සඳහන් කළා 365 දවසක සම්මතේ 365 දවසක නිමාව සම්මතෙන් තවත් 365 දවසක් තව හෝරා කිහිපයකින් ආරම්භ වෙනවා කියලා. ඒ වගේම අඩුපාඩු හදාගෙන ගුණහපත් වූ මගකට එකතු වෙන්න කියලා. එතකොට ලෞකික කතාවකට වඩා අප පරමාර්ථ ධර්ම වශයෙන් අකුසල පාප වැරදි ඒ දේවල් හැකිතා දුරට අනුක්‍රමයෙන් බැහැර කරගෙන ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කරන අපි එතන අදහස් කරන්නේ මේ අරහත්ත්වය සංකේතවත් කරන ධම්මචක්කුං උදපාදි කියන දහම් ඇස පහළ කරගන්නවා කියන තැනකට අනුක්‍රමයෙන් ටිකෙන් ටික ලං වෙනවා කියන්නේ දෙපයින් ගමන් කරන අදහසකට වඩා මනසින් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීමට මේ සම්මතයෙන් උදා වෙන්නා වූ මේ කාලය අපි ඇති කරගත යුතුයි. එහෙමයි. පුතේ අපේ ජීවිතේ දැන්ට වයස 90. දැන් මෙතන ඉන්න පොඩි දුවට අවුරුදු අපි හිතමු 10ක් 12ක් කියලා. අනිකුත් අපි සියලු දෙනාම මේ ශ්‍රවණය කරන ඔබ අපි හැම කෙනෙක්ම හිතන්න. ජීවිතේ දශක වලට බෙදුව පුතේ 10 20 30 40 ආදී වශයෙන් බෙදාගත්තොත් 10 කියන කාලේ ඒ තරම් ඉතින් ළමා වයසෙන් විනා අපිට සිහිපත් කරන්න තියෙන දේවල් අඩුයි වැඩි හිටියෝ බවට පත් වෙනකොට පොඩි දේවල් තමයි මතක තියෙන්නේ. ඒවත් වැඩිපුරම දෙමව්පියෝ සමග හැදුණු ස්වභාවයත් ක්‍රීඩා කරපු ආකාරයත් පිළිබඳවයි. හැබැයි 10යි 20යි අතර බොහෝ දේවල් නව යෞවනයේ තුල මතක් කරන දේවල් තියෙනවා ආදී වශයෙන්. මම ඔබෙන් ආරාධනා කරන්නේ ශ්‍රවණය කරන හැම කෙනෙකුටම ලෞකික වශයෙන් සීලේ පිහිටලා ගුණවත්කම සංවරයේ ශික්ෂණයත් එක්ක සැනසිය හැකි මගක් අපට මේ කාලය තුල දකින්න පුළුවන්. මේ දශක නම් කරලා තියෙනවා පුතේ. නමුත් අපේ සූත්‍ර දේශනාව සාකච්ඡා කළ යුතු නිසා අපි මම ඒ ගැන විස්තර කරන්න යන්නේ කෙටියෙන්. 10 20 කියන 20 30 40 50 50 60 70 80 ආදී වශයෙන් ජීවිතේ සැනසෙන්න පුළුවන් යමක් ඔබේ ජීවිතේ තියෙනවද? ධර්මානුකූලව හිතලා බලන්න. ලෞකික වශයෙන් ඉගෙනීම පටන් හා ඊළඟට රැකියාව වෘත්තිය දරුවෝ ගේ දොර ධර්මානුකූලව ගෘහස්ත ජීවිතවල. පැවිදි ජීවිතවලත් ඒ වගේ පුතේ. කුඩා කාලේ පැවිදි වුණත් තරමක් තරුණ කාලේ වැඩිහිටියෙක් බවට පත් වෙලා පැවිදි වුණත් හැම මොහොතක් පැයක් දවසක් සුමානයක් මාසයක් වර්ෂයක් පාසා ආධ්‍යාත්මික වශයෙන් අරමුණ අමතක කරන්නේ නැතුව සංසාර ගමනේ භයානක බව දැකලා ගිහි ජීවිතයේ සම්බාධක බව අවබෝධ කරගෙන නිවන අරමුණු කරගන්න පැවිදි ජීවිතය. ගෘහස්ත ජීවිතය ඔබත් වර්ෂ 10න් 10 බැලුවොත් ඒ දියුණුවක් ආධ්‍යාත්මික වශයෙන් ලෞකික ලෝකෝත්තර වශයෙන් තියෙනවද කියලා ඔබට මෙනෙහි කරන්න ඕනේ. එහෙත් අඩුපාඩු තියෙනවා නම් පුතා සඳහන් කළා වගේ පසුතැවෙන්න නෙමෙයි. ප්‍රබල ලෙස සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නවා කියන තැනකින් අපි හිත සුවපත් කරගන්න ඕනේ. අඩු ගානේ ළමා කාලේ බැරි නම් මධ්‍යම කාලේ එමෙතන වැඩි හිටියේ. මේ කුමන හෝ අවස්ථාවක දැන් පසු අවස්ථා කියන කල් ගිහිල්ලා නෙමෙයි. මේ ගත වුණු මොහොත ඊළඟ මොහොතට එනකොට අපි හිතමු පුතේ දැන් බෞද්ධ දර්ශනයේ තුල අතීත වර්තමාන අනාගත අතීත පච්චුප්පන්න අනාගත කියන වචන තුනේ අපි සාමාන්‍යයෙන් කතා කරන අවුරුදු ගණන් අතීතය දැන් හා ඉස්සරහට අනාගත කියන කාලයට වඩා චිත්තක්ෂණයක උපාද තිති බංග ගත්තොත්
හැම මොහොතක් පාසා අසුරක් ගහන මොහොතක් පාසා හට අරගෙන බිඳී නැතිව යනකොට අන්න එතනින් අතීත බිඳී යන අවස්ථාව වර්තමාන. අනාගත වශයෙන් ඊළඟ මේක ෂණයක් පාසා අත වෙන. අන්න ඒ තරම් සියුම්ව දැකලා ලෞකික වශයෙන් සීලේ පිහිටලා දියුණුවා. ඒ කිව්වේ ඉගෙනීම, රැකියාව, වෘත්තිය ආදී වශයෙන්. ආධ්‍යාත්මික ලෝකෝත්තර වශයෙන් කෙලෙසුන් සංසිඳීමට අපි අවස්ථාවක් ඇති කරගෙන තියෙනවද නැත්නම් වහවහ අපි ඒ දේ ඇති කරගත යුතු කියන අවස්ථාව පසුතැවිය යුතු වෙන්නේ යුතු නැහැ. ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්ච හිත විසිරව ගිහලා මට මොකද වුනේ කියලා දුක් වෙන්නවත් නොකල කුසල් කළ අකුසල් ගැන පසුතැවෙන්නවත් නෙවෙයි. ඒවා ගැන වහවහ අකුසලයෙන් බැහැර වෙලා කුසල්මකට උමු වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. කාලය ගත වීම අවුරුදු සම්මතයක් විතරයි දින හදා ගැනීම. කෙසේ වෙතත් හැම මොහොතක් පාසාම ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙනවා. උතුම් අවස්ථාවක් බවට හැම අවස්ථාවක උත්තරීතර මොහොතක් බවට හැම චිත්තක්ෂණයක්ම පවත්වා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඉතින් ඒ අදහස සමගින් ආරම්භයේ දැන් රාහුලෝවාද සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පුතේ එක්තරා අවස්ථාවකදී මේ සූත්‍ර දේශනාව නෙවෙයි තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කතා කරලා අහනවා තං කිමඤ්ඤසි රාහුල ආදාසෝ. ආදාස කියන්නේ මූණ බලන කණ්ණාඩියෙන් ඔබට තියෙන ප්‍රයෝජනය කුමක්ද? මොකද්ද මූණ බලන කණ්ණාඩියෙන් කරන්නේ පුතේ? අඩුපාඩු හදා ගන්න. මූණේ පෙනුම ඇඳුම ආදී වශයෙන් අඩුපාඩු සකස් කර ගැනීම. ඒකෙන් අපි හිතන්න නරකයි මෙතෙන්ට එන්න නරක. දැන් ඔබ අප අතර ආධ්‍යාත්මික දියුණුවක් තියෙන මං අනිත් අයට වඩා උසස්ද? දැන් අනිත් අය මං කෙරෙහි බලාගෙන ඉදීද? වැජබෙන ස්වභාවයක්. ලෝභ දෝෂ මොහ සකස් වෙන ආකාරයෙන් නෙමෙයි. හීනමාන නැත්තම් සීයමාන සදිසමාන ආදී වශයෙන් හිතන තැනකට නෙමෙයි. තණ්හා මදමන් නැති කරගන්නේ අඩුවක් පාඩුවක් තියෙනනම් හිස පීරන්න ඇඳුම පැළඳුම ඔබට ඒක අවශ්‍යයි. දැන් භික්ෂුන් වහන්සේලාට එදා කාලේ පාත්‍රයට වතුර අරගෙන හිස බෝ ගන්නකොට එතනින් තමයි බලාගත්තේ. පැහැදිලිනේ? පාත්‍රයට වතුර අරගෙන ඒකට බැලුවම පේනවා. හිරු අවුවත් එක්ක හිරු එළියත් එක්ක ඒ වගේ. එතකොට අන්න එතනින් තමයි අපි මේ හැම දෙයක්ම බලන්න ඕනේ. එතකොට ආදාස කණ්ණාඩියේ මොකද්ද අඩුපාඩු හදාගන්න. ඒ අදහස. අන්න ඒ වගේ පච්ච වෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං වාචාය කම්මං කාතබ්බං මනසය කම්මං කාතබ්බං. ඒ වගේ අඩුපාඩු දැකලා මනසින් හිතෙන් වචනයෙන් ක්‍රියාවෙන් සිද්ධ කරන්නට මත්තෙන් සිදු කරන්නට මත්තෙන් දකින්න ඕනේ ආදීනව. හොඳද නරකද? කරමින් සිටිනකොට ඊළඟ කලාට පස්සේ කරන්ට් ඉස්සලා නතර කරගන්න පුළුවන් නම් හොඳයි වැරද්දක් නෑ. කරමින් සිටිනව නම් යම් විටක අසංවෘත ඇස කන නාසය නිසා අසංවෘත කිව්වේ අනෝබෝධය නිසා අර හිතෙහි පාලනයක් නැතිකම ඇලියම ගැටීමත් එක්ක ඇසෙන් බලන රාගයක් දේශයක් මොහයක් එනනම් ඒ ඇස සංවෘත නැහැ අසංවෘත. කනත් ඔය වගේ දිවත් ඔය වගේ. ඒ වගේම කය මනස ඔය වගේ සඳහන් කළේ. එතකොට අසංවෘත වුණොත් ඒ වැරද්දක් පාපයක් අකුසලයක් වෙන්න හිතනව නම් වචනයෙන් ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් නතර කරගන්න. සිදු කරමින් ඉන්නවන වහ නතර කරලා අවසන් නම් මොකද කරන්න ඕනි? ආදීනවේ තේරුම් අරගෙන නරකක් නම් පාපයක් නම් ඊට පස්සේ කරන්නේ කියන එක. නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභංගති. ඒක ඉවසන්නේ මේ වැරද්ද. හැබැයි Taman එක්කවත් තරහක් වෙන්න අඬන්න වැළපෙන්නේ නෙමෙයි. දැන් මට මෙහෙම දෙයක් වුණා කියලා හඬා වැළපෙන කතාව නෙමෙයි. සමාව ගන්න පුළුවන්, කරුණාවෙන් විසන්න පුළුවන්, වැරද්දක් වුණා කියලා පිළිගන්න පුළුවන්. අනතිමානී ගුණයට එන්න පුළුවන්. ඔබ කියන්නේ හිතමානී කියලා. අනතිමානී ගුණයට එන්න ඕනේ. එහෙම හැවිදිලා ඒ වැරද්ද මෙතින් පස්සේ වැඩෙන්න ඉඩ දෙන්නේ නැහැ, ඉවසන්නේ නැහැ. ගලවලා දානවා, ඉවත් කරනවා කියන තැනකින් සකස් වෙනවා. සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන්. ඒ අදහස රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කළා. දැන් මේ සූත්‍ර දේශනාවේ අදහස නෙමෙයි මා කෙටියෙන් සඳහන් කළේ හිතන්න යමක්. අද ඇහෙනවා පුතේ බොහෝ තැනක මිනිස්සු සංවේදී භවෙන් අඩුයි කියලා. අඩු වේගෙන එනවා කියලා. ඒ කිව්වේ හදවත් වලට ලතෙත් බව, කරුණාව, මෛත්‍රිය දැනීම අඩුයි කියලා. වර්තමාන පරිසරයත් එක්ක ගැටලුත් එක්ක නපුරුකම් ඕනම දෙයක් කරන තත්යකටපත් වෙනව දෝ කියලා අර සංවේදී බව අඩුයි කියලා පෙන්වුම් කළේ ඒ නිසා. හොඳයි. ඒ නිසා සිත, කය, වචනය කියන මේ තුන්දර කෙරෙහි සතිය පාත්වන්න. සතිය කියන්නේ පුතේ සිහිය. අපි ඒක ගැඹුරින් හඳුන්වන වචනයක් සති මොකද්ද? සම්පජඤ්ඤය. මොකද්ද වචනේ? සති සම්පජඤ්ඤය. මේවා දැන් වචන වලට පමණක් නොවේ. ඔබ සිත, කය, වචනය කියන තුනින්ම දකින්න ඕනේ. සතර හතිපට්ඨානෙ උගන්වන්නේ මේකයි. හොඳයි. අද සූත්‍ර දේශනාව තුළ
තථාගත බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිනවා. පෙරවරුවේහි උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩලා ඒ කාලේ පින්න පුතේ දවසට එක වතාවයි වැඩම කළේ. හීල් දාන දවල් දාන කියලා නෙමෙයි. උදේවරුේ වැඩම කළා ඒ දහවල් හිරු අවරට බැසගෙන යන්ට මත්තෙන් වැළඳුව එක වතාවයි වැළඳුවේ. හොඳයි. වැඩලා පසුබතින් වැල කියලා හිරු අවරට යන ආරම්භ වුණාට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේත් කැඳවගෙන අන්දවණයට නම් කරේ අන්දවණේ කියලා අන්දවණේට වැඩම කළා. ගසක් මුල පනවන ලද ආසනෙහි වැඩ හිටියේ. මේ හැම වෙලාවකම තථාගත බුදුරජාන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. අහගෙන ඉන්න කතාවක් පමණක් නෙමෙයි. ශ්‍රද්ධාව ඇති වෙනකොට සංසාර ගමනේ ඇති භයානක බව නුවණින් දැකලා දුර්ලභව ලබාගත් මේ උතුම් මනුස්ස ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන වහවහා ධර්ම මාර්ගයට එකතු වෙන්න චිත්ත ශක්තිය ඇති වෙන්න ඕනේ. මේ කතාවත් එක තවත් කතාවක් පමණක් නෙමෙයි. ඔබ ඕනතරම් අහලා තියෙන නැත්තම් මේ අදහස. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා. දැන් බුදුරජාණන් වහන්සේට රාහුල ස්වාමීන් වහන්සේ වන්දනා කරලා ගරු කරලා එකත් පසකින් වාඩි වුණා. වැඩ හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නය රාහුල ස්වාමීන් වහන්සේගෙන් හොඳට මතක තියාගන්න ධර්ම මනසිකාරයක් අවශ්‍යයි. විදර්ශනාවක් අවශ්‍යයි. මොකද විදර්ශනා කියන්නේ? විදර්ශන නැත්තම් විපස්සනා වෙනස දකින්න ඕනේ. විශේෂයෙන් දකින්න ඕනේ මොකද්ද? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක පණ ඇති හෝ පණ නැති සවිඥානික අවිඥානික සචේතනික අචේතනික හැම වචනෙම සඳහන් කරන පණ ඇති පණ නැති සියල්ලම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙනවා. ඊට පස්ව ඒ හේතුන්ගේම විසිර යාමෙන් මේ සකස් වෙන ඵලය නැති වෙලා යනවා. අවිද්‍යාවෙන් මේක තේරුම් ගන්න බැරිනොත් අවිද්‍යාව මෝහය. අවිද්‍යාවෙන් එතකොට මේ සංකත අපි මම මගේ කරගත්තොත් මොකද වෙන්නේ? මේ සංකතයේ ස්වභාවය වෙනස් වීම උපාද තිතිබංග හට අරගෙන බිඳී නැති වෙනකොට මොකද වෙන්නේ? මේ අවිද්‍යාවෙන් යුතු සිත ආශ්‍රය කරන අය මේ ස්කන්ධ පංචකයෙන් සම්මති අපි හඳුනන පුද්ගලයා. මව හෝ පියා හෝ දුව පුතා සාමියා බිඳ ආදී වශයෙන් හඳුන්වන මේ විඥාණයෙන් යුතු අය මොකද වෙන්නේ? ඒ අනුව දුකට ශෝකයට පත් වෙනවා. මොකද අර රූපය මම මගේ කරගෙන හිටපු නිසා ඇලීම සහ ගැටීමත් එක්ක මම මගේ කරගෙන හිටපු නිසා උපාදානය කරගෙන ඉඳලා මම මගේ කරගන්නේ මගේ මම වෙමි මගේ ආත්මය කියලානේ. මොකද මගේ ආත්මය කිව්වේ Tamanට ඕන විදියට පවත්වා ගන්න පුළුවනි. මගේ වසඟේ පවත්වා ගන්න පුළුවනි කියලා හිතනවා. මේකනේ ඉතින් අද ජීවත් වෙනවා කියන බොහෝ කෙනෙක්. ඉතින් සම්මුතියට සීලේ පිහිටන වරදක් නැහැ. හැබැයි සීලේ පිහිටනකොට පුතේ සීලෙන් කරන්නේ අර හැබෑම සීලය ගන්නකොට යත්ත සීලං තත්තපඤ්ඤා කියන පරමාර්ථ ධර්මයේ ඇසුරු කරගෙන තමයි දැන් ඔබ සිල්වත් වෙන්නේ. මොකද සිල්වත් වෙනවා කිව්වේ සරල වචනේ කායික වාචසික සංවරය. ඒතර චිත්ත සමෝදානයේ එන්නේ පරමාර්ථ ධර්මයත් එක්ක. යත්ත සීලං තත්තපඤ්ඤා. යත්ත පඤ්ඤා තත්ත සීලං. මොකද පරමාර්ථ ධර්මිකාර විපස්සනාව. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. ඒ තමයි සියල්ල තුල පවතින්නේ. අපි මෙතෙන්දි ගන්නවා එතකොට ස්කන්ධ පංචකය. මොනවද ස්කන්ධ පංචකය කිව්වේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ පංචකයම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා. හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. හට අරගෙන බිඳී නැති වෙනවා. උපාද තිතිබංග උදයබ්බේ ඥානෙ උදයව්වේ ඥානෙ මේ ආදී වශයෙන් දකින්න ඕනේ. ඔබට හුරු තිලක්කන කියන වචනේ මොනවද තිලක්කණය කියන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ත කියන අනිච්ච දුක්ඛ අනාත්ත කියන වචන තුලින් පාලි වචන තුනම ඒ තුලින්ම විදර්ශනාව දැක ගන්න ඕනේ. හට අරගෙන බිඳී නැති වෙනවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන හට අරගෙන හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. හැබෑවටම සියලු දෙනාටම දැන් මේ අවබෝධය ඇති කරගන්න අවශ්‍යයි. ඒ අදහසින් තමයි දැන් අපි දකින්නේ. ඒ අදහස තියෙන්න ඕනේ. ඒක තමයි විපස්සනා කියලා කියන්නේ. සති සම්පජඤ්ඤය කිව්වේ ඔන්න ඔය අදහසින් සිහිය පිහිටවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් පුතේ බොහෝ කෙනෙකුට ධර්මඥානය තිබුණට ඔවුන්ට අහගෙන ඉන්නකොට එක්තරා වෙලාවකදී අපි හිතමු පොහොය දවසකට නැත්නම් සුදුසු අවස්ථාවෙහි මේ සීල සමාධි ප්‍රඥා වඩනකොට දැනුමත් එක්ක ඉන්නවා. හැබැයි සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරනකොට අරමුණු ගන්නකොට අතන ආශ්‍රය වෙන්නේ නැහැ. එහි ඇති දැන් දකින්න ඕනේ අපි හිතමු රූපය. ඇසෙන් රූපයේ වර්ණ සටහන පමණක් නෙමෙයි අපි නිතර සඳහන් කළා සත්පුද්ගල සංඥාව සකස් වෙන සියල්ලම රූප හෝ ධාතු කෙලවර සංකත සංඛාර වචනෙන් හඳුන්වන්නේ. දෙතක තමයි අපි හඳුන්වන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා.
මේ හැම දෙයක්මද රූපය හඳුන ගන්න. දැන් වර්ණ සටහන රූපයක් ගන්න. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණ හේතුන්ගේ විශ්‍රයමෙන් නැති වෙනවා. දැන් ඔබ අප කියන රූපය ගන්න. රූපස්කන්ධය පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් සකස් වුණා. රූප කලාපය කියන තැන ඒ රූපේ පඨවි ආපෝ තේජෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක වලින් සකස් වුණා. මේ විදිහට රූපය පිළිබඳ ගැඹුරු අදහසක් තියෙනවා. ඔබට ඒක තියෙනවා. යම් පිරිසකට තියෙනවා පුතේ. හැබැයි ඒ පිරිස අතරත් ටික පිරිසකට තමයි පරමාර්ථ වශයෙන් අරමුණු සමග එය ප්‍රායෝගික ජීවිතේ මෙනෙහි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ඔබ හැම කෙනෙක්ම කැලේකින් අය නෙමෙයිනේ. ගස් මුල් වලම ඉන්න අය නෙමෙයිනේ. ගෘහස්ත ජීවිතේ වැඩි පිරිසක් ස්වාමියා බින්ද දෙමෝපියෝ දරුවෝ වශයෙන් ආවා විවාහයන්ටපත් උනත් නැත්නම් ආවා විවාහයන්ටපත් වෙලා ස්වාමියා බින්ද නැති උනත් ආදී වශයෙන් නමුත් ගෘහස්ත ජීවිතයක් වුන් ගත කරන්නේ. මෙන්න මේ නිසා ඔබට ප්‍රායෝගික ජීවිතයට කොහොමද ගලපගන්නේ කියන එක ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසායි මේ ප්‍රශ්න කරන්නේ. අන්න ඒ නිසා ඒ අවබෝධයත් එක්ක ඔබට මේ විමසා දැනගැනීමේ හැකියාව තියෙන. එතකොට මේ රූපය අවබෝධ කරගත දැන් පඨවි ආපෝ තේජෝ තද ගතිය වැగిරෙන බව උස්නේ වායෝ මේ හතරෙන් සකස් වෙනවා. මේ රූපය සකස් වෙන්නේ කොහොමද? අවිද්‍යාව නිසා. අවිද්‍යාවෙන් සංස්කාර හට ගන්නවා. අවිද්‍යාපච්චය සංඛාරා. තෘෂ්ණාව හට ගන්නවා. සංස්කාර කර්ම සකස් කර ගන්න. ඒ සමුදය. දැන් ඊළඟට අපි Nirodhe දකින්න ඕනේ. තෘෂ්ණාව නැති වුණොත් උපාදානය කරගන්නේ නැත්තම් අවබෝධයෙන් සිත අරමුණු වලට අනුගත වෙන්නේ නැත්තම් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තෘෂ්ණාවෙන් ගිල ගන්න නැත්තම් මේ රූපය පැහැදිලිනේ. අන්න එතෙන්දි නිරෝධ කරගන්න පුළුවන්. නිරෝධ කියන්නේ හටගත්ත වගේම නැති වෙනවා කියන සිතෙන් තෘෂ්ණාව බැහැර කරගන්න අවස්ථාව හදා ගන්න පුළුවන්. මොකද්ද මාර්ගය? ආරෂ්ඨාංග මාර්ගය. රූපය හඳුනගත්ත, සමුදය හඳුනගත්ත, අස්තංගමය හෝ භංගය, නිරෝධය නැති යා හඳුනගත්ත. මාර්ගය තමයි ආරෂ්ඨාංග මාර්ගය. දැන් ආරෂ්ඨාංග මාර්ගය. හැම වචනයක් පාසා අපි පුතේ මේ දේශනා මාලාවේ සාකච්ඡා කරා මහා චත්තාරීසක සූත්‍ර දේශනාව ඔස්සේ අපි සාසවා පුඤ්ඤ භාගියා කියන වචන වලින් අනාසවා අරහන්තා කියන ලෝකෝත්තර පැත්ත. සාසවා පුඤ්ඤ භාගියා කියන ලෞකික වශයෙන් පෘථග්ජන අය පිනෙන් ආරම්භ කළ ලෝකෝත්තර මාර්ගයට යොමු වෙන ආකාරය. සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ රහතුන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කළ සැනසෙන ආකාරයත් අපි සාකච්ඡා කළා. මහා චත්තාරීසික සූත්‍රයේ 20 ආකාරයක. දැන් පුතේ කෙටියෙන් වුණත් මේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට්ඨි සම්මා සංකප්පේ පටන් යම් පැහැදිලි විස්තරයක් තියෙනවා. මාත්‍ර විස්තරයක් නෙමෙයි. දැන් ওই අපේ දරුවන්ට අගෞරවයක් කරනව නෙමෙයි. සාමාන්‍යයෙන් පාසල් ඉගෙන ගන්න දරුවෝ විභාගයේ පාස් වෙන කටපාඩම් කරගෙන සමත් වෙන්න විභාග කටපාඩම් කරන් ඉන්නේ. දැන් ළමා තරුණ මධ්‍යම වැඩිහිටි කියන අපි ඔක්කොටම ගිහි පැවිදි සියලු දෙනාටම සියුම්ව මේ දැක ගැනීමේ හැකියාව, මනසින් දැක ගැනීම, සති සම්පජඤ්ඤයෙන් යුක්තව අවබෝධ කර ගැනීමේ හැකියාවක් ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන. දැන් දේශනා කරනකොට අහගෙන ඉන්නකොට ඔබට වැටහෙන්න පුළුවන්. පුතේ ගැටලුව පවතින ප්‍රායෝගික ජීවිතයේදී. ප්‍රායෝගික ජීවිතයේදී තමයි මෙන්න මෙතෙන්දී ඔබ වඩාත්ම සිහියට ගන්න ඕන. දැන් වැඩි කෙනෙක් දන්නවා කියලා හිතාගෙන ඉන්නේ අර සංසුම් පරිසරයක මෙනෙහි කරනකොට අහගෙන ඉන්නකොට හරි. එයාට වැටහෙනවා. ඒක තමයි වෙන්න ඕනේ පළවෙනි වතාවේ. හැබැයි දේ තමයි පුතුපඤ්ඤා හැටියට අහගෙන ඉන්නකොටත් මේ තමයි කියලා තේරුම් අරගෙන සම්මුතියට ප්‍රඥාත්තිය පනවගත්තට මම මගේ කියලා පරමාර්ථ වශයෙන් මෙතන මම මගේ වසඟේ පවතිනවා කියලා කිසිවක් නේ. මෙතන තියෙන්නේ හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය. නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලියක් කියන එක ප්‍රායෝගික ජීවිතේත් කොහොමද පාත්තගන්නේ කියන එක අවබෝධය තියෙන්න ඕනේ. ඒ අනුව කටයුතු කරන්න ඕනේ. එහෙමයි. ඔබ නිරෝගී වෙන්න. ගිලන් වෙනකොට බෙහෙත් කරන්න, ඉගෙන ගන්න, ගෘහස්ත ජීවිතවල රැකියාව ආදී වශයෙන් කටයුතු පවත්වන්න. හැබැයි පුතේ මේක ගහේ පොත්ත වගේ. වටින්නේ මොකද ගහේ? මොකද වටින්නේ ගහේ? අරටුව. සාමාන්‍ය කෙසෙල් ගස් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔව් සාමාන්‍ය වටිනා තේක්ක බුරුත වගේ කොස් ගස් ගැන කතා කරන්න. ගසක් ගැන කියන අදහසේ. එතකොට පොත්ත තියෙන්නේ මොකටද? ආරක්ෂාව. හැබැයි පොත්තත් අවශ්‍යයි. ඔබට ජීවත් වෙන්න සමහර සිරිත්‍රි යහපත් වූ ලෝභ දෝෂ මෝහ සංසිඳවගෙන පස්පව් දස කුසල් වලින් බැහැර වූ සිරිත්‍රිත්වල වරදක් නැහැ. ඒ සිරිත්‍රිත්වල වරදක් නැහැ. හැබැයි ලෝභ දෝෂ මෝහ සංසිඳවගෙන ඒ අරමුණේ පස්පව් දස කුසල් බැහැර වෙන තැනකට එන්න ඕනේ. ඒ පවත්තන ගමනේ පරමාර්ථ ධර්මයේ මත පිහිටලා ඉන්න ඕනේ. අපි නිතර සඳහන් කළා වගේ ඔබේ ජීවිතවල දුවේ කියනකොට පුතේ කියනකොට
ඇයි මගේ අම්මා අපච්චි හෝ තාත්තා කියලා හඬ නැගෙනකොට ඔබට දැන් මේ දේශනා මාලාව අහගෙන හිටියනම් ඒ අයට ඒ අපි ලබා දීපු පිළිතුර ඔබට මතක ඇති. ඇයි මයි දුවේ පුතේ කියලා අම්මා අපච්චි උත්තර දෙනවා. ඒ ලෞකික ලෝකයේ තුර සෙනෙහසින් ලිංගතුකමින් ඔබ කියන්නේ ඇයි මගේ දුවේ, ඇයි මගේ පුතේ, ඔබ තව විවිධ ලිංගතු සෙනෙහැති වචන කියන්න පුළුවන්. ඒ අතර පරමාර්ථ ධර්මය කොහොමද දැන් ඔබේ මනස තුල ස්පර්ශ වෙන්නේ? ඒවලේ හිතුවේ නැතුණාට හැබැයි පදනම එක තියෙනවා. ඔබ ඒ වෙලාව වචනයෙන් කියන්නේ නැති වුණාට. සම්මුතියට මම මගේ කියලා පවත්වා ගත්තට මෙතන මමත් නෑ, මගේත් නෑ, මගේ වසඟෙත් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය පවත්වා ගන්න බෑ. ඒක පැහැදිලිනේ. සියුම්ව දකින්න ඕනේ. සියුම්ව දකින්න. ඒ අරමුණෙහි සම්මුතියට කටයුතු කරනද ඔබට මේ ප්‍රසන්න බව, ප්‍රිය භාවය පේනවා. හැබැයි තණ්හා මදමාන දිට්ඨියෙන් උපාදානය කරගන්න. අන්න එතනයි දකින්න ඕනේ. දකින්නවා කියන අවබෝධයට එන්න ඕනේ. එතන මම කියන ස්කන්ධ පංචකයේ සම්මුතියට පනවගත්තට පරමාර්ථ වශයෙන් තමන්ගේ වසඟේ තමන්ට ඕන විදිහට පවතින්නේ නැත්තම් මට මේ අම්මා අප්පච්චි කියපු මම මේ පිළිතුරු දීපු දුවේ පුතේ කියලා. ඒ කවුද එතකොට? ස්කන්ධ පංචකය. සම්මුතියට දුව පුතා. ස්කන්ධ පංචකය. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වන හේතුන්ගේ විසිරියාමෙන් නැතිව යනවා. ඔන්න තෙන්දි පරමාර්ථ ධර්ම අවබෝධයෙන් ඔබ අර ගැඹුරට கிඳා බහින නැවත භවාංග වලට කර්ම වශයෙන් රැස්වල එකතු වෙන තැනට යන්නේ නැතුව ඔබට පුළුවන් සම්මුතිය තුළ ඔබ දැන් කියනවා හදල වඩල උගන්නල පෝෂණය කරලා ඔබේ වචන හිතලා බලන ලෞකික යහපත් වූ ලෙස ලෝකෙ කොතනක හෝ හිටියත් හොඳින් ජීවත් වෙන්න මග සලසනවා දරුවනේ කියලා නිරෝගීව ඉන්න. හොඳින් හැදෙන්න වැඩෙන්නේ. ඉගෙනගෙන යෙහෙන් ජීවත් වෙන්න. හැබැයි පරමාර්ථ වශයෙන් දැන් මොකද අවබෝධය තියෙන්නේ? මේ ස්කන්ධ පංචකය හට අරගෙන බිඳී නැති වෙනවා නම් මම කියන සම්මුති මමවත් පරමාර්ථ වශයෙන් මම නැත්තම් මගේ නොවේ නා. මට ඕන විදිහට පවතින්නේ නැත්තම් ඒ දරුවට ඕන ස්කන්ධ පංචකයක් නේද? ඒ අයට ඕන විදිහට පවතින්නේ නැත්තම් හට අරගෙන බිඳී නැති වෙනවා නම් මේ ස්කන්ධ පංචකයේ පාලනයක් මට නෑ වගේ ඒ අයගේ ස්කන්ධ පංචකයේ පාලනයක් ඒ අයට නැති වගේ සම්මුති මට සම්මුති ඒ අයවත් සම්මුති ඒ අයට සම්මුති මමවත් අයිතියක් නෑ. භාගතුන්ස දේශනා කරන පුතේ නතුම්ම සූත්‍රයේදී නායම් භික්කවේ කායෝ තුම්හාකන් නාපි අඤ්ඤේසං පුරාණ මිදම් භික්කවේ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදිතං දට්ඨම්. ඔය ශරීරය ඔය ජීවිතය ඔබට අයිති නෑ. කාටවත් අයිති නෑ. පෙර කර්මයකින් මේක යන්නේ. යාර ආශ්‍රව රැස් කරගෙන ගමන් කරනවා. මේක අபிසංකතං හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා හේතු ප්‍රත්‍යයෙන් නැති වෙනකොට බැහැර වෙලා නැති වෙලා යනවා. අபிසංචේතිතං චේතනාට මුල් වෙනවා. වේදිතං දට්ඨබ්බ විඳීම ආශ්‍රය කරන්නේ. විඳීමනේ අවසානයේ කර්ම බවට පත් කරගන්නේ. එහෙමයි. විඳලානේ එක්ක රාගයෙන් එක්ක ද්වේෂයෙන් මෝහය නිසා අවිද්‍යාව නිසා එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒ අවසානයේ කර්ම බවට පත් වෙනවා. මේ අදහස පැහැදිලිද පින්නත්? එහෙමයි. පැහැදිලි වෙන්න ඕනේ. බොහෝ පිරිසකට පැහැදිලි පුතේ. මේ ධම් ශ්‍රවණය කරන පිරිසකට පැහැදිලි. ගැටලුව පවතින ප්‍රායෝගික ජීවිතයේදී. භාවිතයේදී අනුගමනය කිරීමේදී ඊටාම කරුණාවෙන් සඳහන් කරන්න පුතේ. බොහෝ පිරිසක් ඇසුරු කරනකොට ධර්මානුකූලව බැලුවොත් යන්යන් තැන්වලදී ඒ අතර පුරුදු සම්මුතියේම සක්කාය දිට්ඨිය මල්ල ගන්නවා. දැන් දරුවෙක් විවාහයට දෙන වගේ තැනකදී බොහෝ විටක සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය මුලින්ම එනවා. මගේ પરම්පරාව මම ඉපදුණු තැන මගේ බොහෝ දේවල් අපිට ගැළපෙන ධනය පෙනුම බොහෝ දේවල් සම්මුතිය තුල සීලේ පිහිටලා කල්යාණවන්තව මාර්ගයට අවශ්‍යයි. හැබැයි තමන්ගේ විමසලා බලන්න. මේ මතුවෙන්නේ සක්කාය දිට්ඨියද කියලා. දැන් අපි මේ අහපු ධර්මයට අනුව සාකච්ඡා කරන අනුගමනය කරන ධර්මයට අනුව දැන් මේ තැන්වලදී අපි නිවැරදිද කියලා. මේ තවත් එක කතාවක් නේ සංසාර ගමනේ. දෙමෝපියෝ දරුවෝ අනන්ත සංසාර ගමනේ අපි නිරන්තරයෙන් මුණ ගැහිලා තියෙනෝනේ ස්වාමියා බිරිඳ වශයෙන් දෙමෝපියෝ දරුවෝ සොහිරු සොහිරියන් හැම ඥාතිත්වේ. එතකොට අවිද්‍යාව නිසා තෘෂ්ණාවෙන් බැඳිලා අකුසල ධර්ම සිද්ධ කරගෙන සතර පාය වැඩිපුර ඉපදිලා දුක් විඳා. දැන් මේ දුර්ලභ අවස්ථාවක් ලබාගෙන තියෙන සංසාර ගමනේ අකුසල පාප ගෙවාගෙන මෙතනින් ප්‍රයෝජනයක් ගන්න පුරුදු දේම අවිද්‍යාවෙන් කරගන්න නැතුව දරුවෝ වෙනුවෙන් කටයුතු කරන්න ආදී වශයෙන්. හොඳයි. දැන් රාහුල ස්වාමීන් වහන්සේගෙන් මොකක්ද ඇහුවේ? ඇස අනිත්‍යද නිට්ටයද? මොකක්ද උත්තරේ? ස්වාමීනි අනිත්‍යයි. එතකොට අපි දිගට ගමු මේ කතාව. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? ඒක සැපද දුකද? යමක් වෙනස් වෙනවා නම් ඒක සැපද දුකද? ඒක දුකක්. යමක් දුකක් නම් විපරිණාමයට පත් වෙන නම් වෙනස් වෙනවා නම් ඒක මගේ මම වෙමි මගේ ආත්මය කියලා හිතින් ගන්න පුළුවන්ද? උපාදානය කරන්න පුළුවන්ද? බැහැ.
දැන් මෙතන අපි විසඳගමු. දැන් මේ ඇස කියලා ගන්නේ සම්මුතියට අපි පනවගත් ඇසක් ගැන කියන්නේ. අපිට ඇස කියලා කතා කරන්න වෙනවා. දැන් ඔබට ඇස් පේන්නේ ඇහි මොකක් හරි සම්මුතිය තුල කණ්ණාඩියක් උපැස්වල පෙළඳන පුළුවන් නම් නිකම් පටලයක් බැඳිලා වගේ නම් බොඳ වෙලා වගේ නම් අඳුරු වගේ එනවනම් ඇහැ රිදෙනවා නම් ඔබ වෛද්‍යවරයාට ගිහිල්ලා නැත්නම් ගෙදර ඉන්න අයට කියන මගේ පටවි ධාතුව වෙනස් වෙලායි කියලා කිව්වට තේරෙනවද? ආපෝ තේජෝ වායෝ විසිරීගෙන යනවායි කිව්වට ඒක අපි මනස තුලින් පුරුදු කළ යුතු පරමාර්ථ ධර්ම කතාව ලෝභ දෝෂ මෝහ සංසිඳවන්න. හැබැයි සම්මුතිය තුල ඔබට කියන්න වෙන්නේ මොකද්ද? මගේ ඇස පේනවා අඩුයි, ඇස රිදෙනවා, ඇස කකියනවා ආදී වශයෙන් නේද? දැන් මේ ඇස කියලා ගත්තට මෙතෙන්දී මේ මාංශ චක්කුව පියවි ඇස ගත්තට පරමාර්ථ වශයෙන් ඇස කියනකොට මොකද්ද හිතට එන්න ඕනේ? පරමාර්ථ ධර්ම කතාවේදී ලෝභ දෝෂ මොහ සංසිඳෙන්න අදහසින් ගත්තොත් මේ ඇස කියලා කියන්නේ ධාතු හතරක්. මේ මුළු ස්කන්ධ පංචකය වගේම ස්කන්ධ පංචකයේ රූපස්කන්ධය වගේම කය රූපස්කන්ධය එතකොට ඇසත් ඒ කොටසට නෑයිති. ඇසත් කිව්වේ එතකොට නම් තබාගත්ත ඇස කන නාසය දිව ශරීරය කියලා. එතකොට මේ ඇස කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් සමන්නාගත පුඤ්ජය. තද ගතිය වැగిරෙන බව උස්නේ වායෝ සුදු කොටස කළු ඉංග්‍රීය සුදු මදේ කළු ඉංග්‍රියාව ඇසේ මැද ඕබාස ඇස් පිහාටු ආදී වශයෙන් මේ සියල්ලම පඨවි ආපෝ තේජෝ වායෝ හතර. මේ හතරේ ස්වභාවය මොකද්ද? අපි මුලින් සඳහන් කළේ සංකත වස්තුවේ ස්වභාවය මොකද්ද? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. ස්කන්ධ පංචකය මේ වගේ. රූපස්කන්ධය දැන් අපි මේ කතා කරන්නේ ඇසත් එතකොට හේතුන්ගේ ප්‍රත්‍ය කරගෙන හේතුන් නිසා හේතුන් මුල් කරගෙන හේතුන් හේතු කරගෙන. දැන් මේ විවිධ ආකාරයෙන් පවසන්න පුළුවන් පින්වත. ඒ තමයි සරලව ගන්නෙ. එහෙමයි. හේතුන් ප්‍රත්‍ය කරගෙන හේතුන් මුල් කරගෙන දැන් මේ මනසින් දකින ආකාරය. මේ ඇස සකස් වුණා. හේතුන් විසිරලා යනකොට මොකද වෙන්නේ? ඇස නොපිනී යනවා. ඒක තමයි සම්මුතිය කතාව. දැන් එතකොට ඇස කියලා කියන්නේ මොකද්ද? හට අරගෙන බිඳී නැතිව යන සංකත ධර්මයක්. වස්තුවක් හට අරගෙන බිඳී නැතිව යනවා. ඒ තමයි දකින්නේ. එතකොට ඇස හට අරගෙන බිඳී නැතිව යනවා. පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වූ පුඤ්ජය හට අරගෙන බිඳී නැති වෙන මේ ඇස මුල් කරගෙන ඇසෙන් සාමාන්‍ය සම්මුතිය මොකද බලාපොරොත්තු වෙන්නේ? දකින්නනේ ලෝකේ. බලන්න, පෙනෙන්න, දකින්නනේ. එතකොට හට අරගෙන බිඳී යනවා මේ චක්කුව. මේ මාංශ චක්කුව අපි හිතමු. එතකොට මේක ධම්ම චක්කුවක් බවට පත් කරගන්නම් ඔය ඇසෙන් බලලා මොකද හට අරගෙන බිඳී නැති යනවා. කිසිවක් කෙරේ රූපයක් කෙරෙහි රාගයක් ඇති කරගන්න එපා. මගේ මම වෙයි මගේ ආත්මය කියලා. ප්‍රිය අරමුණෙහි උපාදානය කරගන්න එපා. නිමිති අරගෙන සංඥා අරගෙන මගේ මම වෙයි මගේ ආත්මය කියලා. ඒ වගේම ගැටෙන්නත් එපා තරහවට වෛරයට අකමැති අරමුණක් කියලා. ඇයි මේ පඨවි ආදී ධාතුන් විසිරීලා යනවා. අපිට ඕන විදියට පවතින්නේ නැහැ. එහෙමයි. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛයන්ට යටත්. හට අරගෙන බිඳී නැති වෙන උද්‍යව්වේ ඥානෙ, උද්‍යව්වේ ඥානෙ. ධම්මට්ඨිති ඥානෙ. දැන් මේක අදහස තියෙන්න ඕනේ. දැන් අපි ගත්තේ මොකද්ද සමස්තයක්? ඇස. දැන් ඔබ කියනවා සමහර තැනක අපි ධර්ම මාර්ගයේදී මේ ඇස මගේ නොවේ. මට අයිති නැත. හට අරගෙන බිඳී නැතිව යන්නේ. හැබැයි ඒකෙන් ගැඹුරු අදහස මොකද්ද ගත්තේ? ඇස කියලා හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වූ මේ පුඤ්ජය හේතුන්ගේම විසිර යාමෙන් නැති යන්නේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වූ මේ ධාතු කොටාසය හේතුන්ගේම විසිර යාමෙන් නැති යන්නේ. ඔන්න සම්මුතිය දැන් මොකද්ද කියන්නේ? ඇස. ඇස හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැති යන්නේ. ඔබට මෙය වැටහෙනවද? මම මේ මගේ ඉදිරියේ ඉන්න පිරිසකින් අහන්නේ. මේ අවබෝධයට ගන්න. දැනුම පමණක් නෙමෙයි අවබෝධයට අරගන්නවා. දැන් මොකද එතනින් බලාපොරොත්තු වෙන්නේ පුතේ? ඊළඟට අර රූපය කෙරෙහි වර්ණ සටහන කෙරෙහි සම්මුතිය තුල දකිනවා. දුව පුතා ස්වාමියා බින්ද ඇඳුම පැළඳුම ගේ දොර දන දහන්නේ මේ වස්තු ලෝකේ දකිනවා. ඔබ සම්මුතිය තුල දැන් මේ දරුවන්ට කියනවා අර බලන්න හැදෙන අය. ඒ දේශ බලලා හොඳට හැදෙන්න වැඩෙන්න හොඳට ඉගෙන ගන්න. ඔය බලන්න ඇඳුම දේශ ප්‍රසන්නව ජීවත් වෙන්න පිරිසිදුව ජීවත් වෙන්න පිළිවෙලකට අඳින්න පළඳින ඔය සාමාන්‍ය සම්මුතිය තුල ඔබ පවසනවා. හැබැයි දැන් මොකද්ද ඔබේ හිත තුල තියෙන්න ඕනේ? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වූ මේ රූපය හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. අවවාද දෙනවා කටයුතු කරනවා. හැබැයි මේක මගේ මගේ ආත්මය කියලා හිතෙන් දැඩිව ගන්නෑ. එතකොට කිසිවක් කෙරෙහි දැඩිව ඇලෙන්නේ නැහැ කියන්නේ රාගයකට, ලෝභයකට, අවිජ්ජා, විෂමෝ ලෝභයකට නේ අවස්ථාව. එහෙම එන්න ආවත් අශෘතව පෘථග්ජන ස්වභාවය නිසා වහා සංසිඳෙනවා.
දැන් මේ ධර්මානුකූලව සීලේ පිළිහිලා අවවාද දෙනවා, උපදෙස් දෙනවා, කටයුතු කරනවා, පිරිසිදුව තබා ගන්නවා, සැලසුම් කරනවා. හැබැයි මේ සියල්ලම හට අරගෙන බිඳී නැතිව යනවා. හිතින් දැඩිව ගන්නෙ නැහැ. ඔබට ඒක වැටහෙන්න ඕනේ. මගේ හිත රිදෙන්නේ නැහැ. මගේ හිතේ කියාගන්න බැරි දුකක් ඇති වෙනවා කියන තැනක් නැහැ. මට තේරුම් ගන්න බැරි අර ධර්මයේ කියන නිබ්බිදාව නේ පුතේ සංවේගයට කලකිරනවා කියන තැනක් නෙවෙයි. මට තේරුම් ගන්න බැරි දෙයක් මොකද්ද ඔළුවේ තියෙනවා. මට වෙලාවකට හරියට තරහ යනවා. සමහර සිතුවිලි මට ඇති වෙනවා. මටම ලැජ්ජයි මතක් වෙනකොට ලැජ්ජාවක්පත් වෙනවා. කාටවත් කියා ගන්න බෑ. වෙලාවකට මට හිතුණා මම මේ කවුද? විවාහ ඔබ හිතන විදියට අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් මේ වගේ තනතුරක් මේ වගේ පැවිදි උතුමේ ඇයි මේ වගේ දේවල් හිතෙන්නේ? ඔන්න දැන් ඔබට පැහැදිලි ඇති හිත අභාවිතයි. පුරුදු නැහැ. දැන් ඔබ කියන්නේ නැහැ මේවා. ඔබ පෙන්වුණු කරන්නේ නැහැ, හැසිරෙන්නේ නැහැ. හැබැයි ඔබට දැනෙනවා දැන්. ඒ කියන්නේ ඔබේ හිත අභාවිතයි. අපේ හිත අභාවිතයි. දැන් භාවිත හිත නම් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වූ ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැති යන්නේ කියන තැන භාවිතෙන් අවබෝධයෙන්ම සකස් වෙන්න ඕනේ, විද්‍යාවට එන්න ඕනේ. නැත්නම් අර අවිද්‍යාවෙම ඉන්නේ. වචනේ විතරයි කිව්වේ ඇස මගේ ඇස අනිත්‍යයි, ඇස මගේ නොවේ කියන කතාව. හැබැයි සම්මුතිය තුළ ඇස පාවිච්චි කරා. ඔබ දෙමෝපියෝ දරුවෝ ස්වාමියා බිරිඳ ගෘහස්ත ජීවිතයේ ගේදොර මේ දේවල් එක්ක කටයුතු කළා. හැබැයි යටට කිඳා බහිනකොට ඒව දියාරු වෙලා ගිහිල්ලා කර්ම ගොඩ ගැහෙන තැනකනේ. මොකද ඇයි මේක හිතෙන් දැඩිව ගන්න යමක් නෙමෙයි මේ. ඇස වගේම රූපය. ඊළඟට චක්කු විඥානය. විඥානය කියන්නේ අරමුණු දැනගන්න එක. එතකොට විඥානයත් ඔබ කියන්නේ සිත කියලා. හට අරගෙන බිඳී නැතිව යනවා. හැම චිත්තක්ෂණයක් පාසාම හට අරගෙන බිඳී නැතිව යනවා. දැන් පුංචි කාලේ හිතපු විදියට දැන් හිතන්නේ. ළමා තරුණ මොහොතෙන් මොහොත සමහරට මේ සිතුවිලි වෙනස් වෙනවා. ඔබට පාඩම් ප්‍රසිද්ධ ගාථා පෙළක් තියෙනවනේ. මොකද්ද? පන්දනං චපලං චිත්තං ඊළඟට දුරක්ඛං දුන්නිමාරං ආදී වශයෙන්. මතකයිනේ. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් ආදී වශයෙන් මේ සිත වහාරමුණු ගන්නවා. දුර හිත ගමන දුර යන්නේ නැහැ. නමුත් සිතට අරමුණු සකස් වෙනවා. චපල කියේ වහා අරමුණු වෙනස් කරනවා. දැන් බලන්න සිත විඥානීය මොහොතක් මොහොතක් පොසා වෙනස් වෙන ආකාරය එතනින්වත් තේරුම් ගන්න. Tamanට ඕන විදිහට පවතින්නේ නැහැ කියලා. ඔබේ ජීවිතේ මේ අරමුණු තියෙනවද? මෙහෙම වෙන්න එපා. නමුත් තියෙනවද? මං හිතුවේ නෑ මට මේ වගේ දෙයක් වෙයි කියලා. ඒ දැකපු රූපෙත් එක්ක. ඒක පුද්ගලෝ වෙන්න පුළුවන්, වස්තු වෙන්න පුළුවන්. මං හිතුවේ නෑ ඒ හඬ එහෙම කියනකොට, ඒ කතා කරනකොට, ඒ ආග්‍රහණය, ඒ රසය, ඒ ස්පර්ශය, ඒ සිතුවිලි මේ ඔක්කොමත් එක්ක හිතලා බලන්න. මං හිතුවේ මගේ ලෝකෙම සම්පූර්ණයි කියලා. මම රැවටුණා. මම මායාවකට අසු වුණා. මට මොකද වුනේ? තවත් අය මෙහෙමත් කියන පුතේ. කරුණාවෙන් සඳහන් කරන්නේ. මට තවම තේරුන්නේ නෑනේ මට මේ මොකද වුනේ කියලා. ඇයි මගේ හිත මට හදාගන්න බැරි? සමහරු හිතනවා මං දන්නවා ඒක වැරදි කියලා. ඒ උනාට හිත හදාගන්න බෑ. මං දන්නේ මට මොනවා වෙලාද කියලා. මෙතන මම නැත්තම් දැන් මේ මොකද වෙලා තියෙන්නේ? ඔකත් අරින්න ඕනේ එහෙනම්. මේ ඔබටයි මටයි අපි කාගෙත් මේ දහම් කතා අපි මේ පුරුදු කරන්නේ. අර අතනින්ම පිළිගත්තා නම් සම්මුතිය විතරයි මේ මම මගේ කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් මෙතන නාම රූප ක්‍රියාවලියක් මේ පවතින. මේ ස්කන්ධ පංචකේ හට අරගෙන බිඳී නැතිව යනවා කියන ස්වභාවය ගැඹුරින් නැවත නැවත විස්තර කර විමසලා බලන්න. පුංචි වූ සල්ප වූ තදින් ඇලීමකදී රාගයකදී ඔබට නුසුදුසුයි කියන තැනකින් ගන්න. නැත්තම් ඔබට මෙනෙහි කරන අපහස නුසුදුසුයි කියන තැනකට අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට විවාහ කෙනෙකුට දුව කෙනෙකුට පුතේකට මිනිස්සෙකුට පැවිදි උතුමෙකුත් එහෙමයි. තමන්ගේ ධර්මානුකූල ශික්ෂණය තුල මේක නොගැලපෙන සිතුවිල්ලක් පැමුණුනා කියන තැනකින් ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ. එතකොට එතනින් පටන් අරන් අර සිතජේ දේශ ආකාශයේ දේශ බලාගෙන ඉන්නවා වගේ අරමුණු මෙනෙහි කළ ඒ අරමුණු වල හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස්වල හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා කියන තැන දකින්න පුළුවන්. මේ භාවිත පුරුද්දක් බවට පත් වුණාට පස්සේ වහා සිත සකස් වෙනවා. දැන් ඔය විදියට ඇසද රූපේද චක්කු විඥානයේද චක්කු විඥානයෙන් සකස් වෙන ස්පර්ශයේද යම්පිදං චක්කු සම්පස්ස පච්චය උපජ්ජති. එතන සඳහන් කරන පුතා වේදනාගතං. වේදනාවක් හෝ ඒ වගේම සංඥාගතං සංඛාරගතං විඥානගතං කියන අදහසින් අර චක්කු සම්පර්ශයෙන් වේදනාව සංඥාව සංඛාරයක් විඥානයක් හටගන්නව නම් අන්න ඒ කෙරෙහි කලකිරීමකට සංවේගයටපත් වෙනවා. දැන් මේ අදහස තමයි ගන්නෙ. මොකද කලකිරිනව සංවේගයටපත් වෙනවා කියන්නේ. දැන් ඔබතුමාලා අපිරිසිදුව ඉන්නවා කියන එකද? දැන් අපිට ඕන විදියට මේ ඇසෙන් බැලුවට තේරුමක් නැහැ, කනෙන් ඇහුවට ශබ්ද තේරුමක් නැහැ. දැන් මේවයි කියලා අපිරිසුදුව ඉගෙන ගන්න නැතුව ජීවිතය පාත්තන්න තින්න කියන එකද මේ කියන්නේ? නැහැ.
පැවිදි ජීවිතය තුලත් ධර්මානුකූලව නිවන අරමුණු කරගෙන පිළිවෙත් පුරන ගමනේ අනිත් අයටත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අනුව සසර ගමනින් නිදහස් වෙන මාර්ගය පෙන්ලා දෙන්න ඕනේ. හැම මොහොතක් පාසම හැකියාක. ඔබත් ගෘහස්ත ජීවිතයේ සීලේ පිළිපදලා කටයුතු කරන ගමනේ යුතුයකම් කරන්න. හැබැයි මතකයිනේ යුතුයකම් කිව්වේ සිගාලවද සූත්‍රයේ පෙන්නපු සදිසා නමස්කාරය. දන්නවනේ? දෙමෝපියෝ දරුවන්ට කළ යුතු යුතුයකම් පහ, දරුවන් විසින් දෙමෝපියන්ට කළ යුතු යුතුයකම් පහ, ස්වාමි භාර්යා, ගුරුවරු, ශිෂ්‍යෝ ආදී වශයෙන්. ඒ යුතුයකම් කරන්න. හැබැයි මේ අවබෝධය ඔබට තියෙන්න ඕනේ. ඇති කරගත අපි සියලු දෙනාම අපේ යුතුයකම් තිබෙනවා පැවිදි උතුමෝ. ඊළඟට දායකත්ව යුතුයකම් සිගාලව සූත්‍රයේ සදිසා නමස්කාරය පෙන්වුම් කළා. දැන් පරමාර්ථ ධර්මයේ තුල පිහිටා ඉන්නේ. නැත්තම් මේ පරමාර්ථ ධර්මයේ පිහිටා කියලා ඔබ හිතලා ඔබ යුතුයකම් නොකොට මම මුලින් සඳහන් කළා වගේ පුතේ මේ ගෘහස්ත ජීවිතය මේ ඇත්ත මේ ගත කරන්නේ. ඔයත් ගැටලු හදාගත යුතු නේ. ස්වාමියා බිරිඳ, දෙමව්පියෝ, දරුවෝ, සොහියුරු සොහිරියන් ගේ දොර පිරිසිදුව තබා ගන්න එක, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැලසුම් කළ කටයුතු කරන එක. විසාකා මහ උපාසිකා දරුවෝ ගැන විතරක් නෙවෙයි මුණුබුරු මිනිබිරියෝ ගැනත් හිතුවනේ. අනේ පිළිසිතානන් හිතුවනේ. මතකයිනේ? අනේ පිළිසිතානන්ගේ කාලේ සිටු පුත්‍රයා මුලින් ධර්මයට ලං කරගන්න බැරුව කහවණු 100ක් දෙනවා කියලා. මුලින් කහවණු 1000 මේ ආදී වශයෙන් දෙනවා කියලානේ. අනුක්‍රමයෙන් වැඩි කරගෙන නේ ගියේ. 100ක් දෙන්නම් මේ වැඩි කරගෙන යන්න 100ක් දෙන්න. වාඩි වල ඉඳලා වැඩි කරා. දහම් පදයක් මතක තියාගෙන ආවොත් 1000ක් ආදී වශයෙන්. ඉතින් ඒ අයත් මේ මාර්ගඵලාභෝධයට පත්වෙච්ච ඇත්ත පවා ඒ දරුවෝ ගැන ස්වාමි භාර්යා යුතුයකම් කටයුතු ගැන හොයලා බැලුවා. එහෙමනම් ඔබට අද වර්තමාන පරිසරයේත් එක්ක ඔබට මොනතරම් ඒ දේවල් එක්ක ඔළුවට එනවද කියන එක හිතා ගන්න පුළුවන්. දැන් මේ සමහර දරුවෝ විදේශගතව ජීවත් වෙනද දායකත්වයේ දර නැත්නම් හිතලා බලන්න. ඉතින් මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? ලෝකේ ඔබ කොතනක හෝ සතුටින් ජීවත් වෙන්න ඕන කියන අදහස. හැබැයි අමතක කළ යුතු නැහැ නේ ඔබට මතක ඇති මේ දහම් පෙළ සරලයි මතක තියාගන්න. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. මේ ලෝකයේ Taman සකීය කියලා සම්මුතිය පාත්තන මම මගේ කියලා සම්මුතියේ ලෞකික ලෝකයේ පාත්තන දේවල් මොකද වෙන්නේ පුතේ? සියල්ල අත්හැරදා යන්න වෙනවා. උඩටගත් ආශාසය ප්‍රසආස කළ නැවත ආශාස කරන්න මත්තෙන් ලියපු කියපු පොරොන්දු වෙච්ච ඔක්කොම දේවල්. එතනින් සමහර දේවල් ලියා ගන්න කොච්චර මහන්සි වෙනවද? නඩුහබ කියලා අවුරුදු ගණන් දුක් වෙලා සම්ඩු දබර වෙලා මට කර ලියා ගන්න. මගේ කියලා. ඔබේ හිත්‍රි දෙන්න එපා පින්වත්නි. ඔබ නැදන හිටියොත් සතර පායට වැටෙනවා. කල්යාණවන්තව එතනින් නිදහස් කරන්නේ මේ කරුණාවෙන් අනුශාසනා කරේ. ඒ සිදුවීම් වලට මුහුණ පාපු යත්තන්ට යම් යම් හේතු ඇති. හැබැයි ඒවා ලෞකික ලෝකයේ යම් යම් ආකාරයට සම්මුතියට කටයුතු කළ පරමාර්ථ වශයෙන් හිත නිදහස් කරගන්න. එයයි මේ සඳහන් කරන්නේ. එහෙම නැත්නම් ඔබ හිතන්න පුළුවන් මේ වලින් ඔක්කොම නිදහස් වෙන අමාරුයි කියලා. හැබැයි හිත නිදහස් කරගන්න සම්මුතියට නීතිය පිහිටක් පතලා කටයුතු කළත් පරමාර්ථ වශයෙන් දැකලා හිත නිදහස් කරගන්න. නැත්නම් ඔය තෘෂ්ණාවෙන් ඉපදිලා සතර පාය උපදින්න පුළුවන්. එහෙම වෙන්නේ. ඒක ධර්මානුකූලව දකින්න. දැන් රාහුල ස්වාමීන් වහන්සේගේ කතා පිනවතත් සඳහන් කරමු. ඇස කීප වචනින් තේරුම් ගත්තනේ. මොකද්ද මේ ඇස කිව්වේ කියලා සම්මුතිය විතර ඇස කිව්වේ. හැබැයි පරමාර්ථ වශයෙන් පටවියාදී ධාතුන්ගේ පුඤ්ජය ගැන අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛන්ට යටත් කොට දකින උද්‍යප්පේ ඥානය ගැන ධම්මට්ටිති ඥානය ගැන ඔබට දැන් අවබෝධය තියෙන. ඔබට මට ඒ අවබෝධයෙන් අපි දැන් මේ ඇස කිව්වේ. එහෙමයි. රූපය ඒ වගේ. හේතුන් ප්‍රත්‍යකරණ සකස් වුණ හේතුන් ඉස්සරහ නැතු යනවා. එහෙම අපේ හැමදෙන්නේ තාමත්ම හරවත් දේශනාවක් අද දවසේදී මේ ඔබ වෙනුවෙන් අපි විකාශනය කරමින් සිටින්නේ සංයුත්ත නිකායට අයත් රාහුලෝවාද සූත්‍ර දේශනාව මාතෘකා බවට පත් කර ගැනීමෙන් ඊ타මත්ම ගැඹුරු සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. ඉතින් අද දවසේ අපිට ලැබී තිබෙන්නේ හෝරාවක කාලයක් පමණයි. ඉතින් හෝරාවේ අවසන් මිනිත්තු කිහිපය අපි හැමදෙන්නේ අපි දේශනාව තුළ ගත කරමින් සිටින නිසා තවත් දවසක මේ පිළිබඳව ඔබ වෙනුවෙන් විකාශනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඔබ වහන්සේට ආරාධනා කරනවා සූත්‍ර දේශනාවේ සාරාංශය සනටුහන් කරමින් අද දවසේ දේශනාව නිමාවට පත් කරන්නට. සදහත් පින්වත්නි සූත්‍ර දේශනාව තව කරුණු රාශියක් තිබුණත් අපිට පවත්නා කාලයේ අවසන් වී ඇති බව අපි දක්නා නිසා එතකොට මේ ඇස රූපේ චක්කු විඥානයේ ස්පර්ශයෙන් සකස් කරගෙන ඉන් අනුගත වෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න ඕනේ කිව්වේ මගේ නොවේ මම නොවේමි මගේ ආත්මය නොවේ කියන අදහසෙන්. ওই විදියට කන නාසය දිව ශරීරය මන මේ සඩායතනයන්ම මුල් කරගෙන ඉන් අනතුරුව ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කනට යටත් කෙලවර නේතං මම මොකද වචනේ නේතං මගේ නොවේ නේසෝ හමස්මි මොකද අදහස් සිංහල මම නොවේමි
නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ මගේ වසඟේ පවතින්නේ. මේ අදහසින් දැක්ම ඇති කරගන්න ඕනේ. මෙහි කෙලවර රාහුල ස්වාමීන් වහන්සේ සියලු කෙලෙසුන් නසනවා. නිබ්බින්දති කියන උන්වහන්සේ කලකිරීම. ඊළඟට විරාගයට නොඇලී. ඊළඟට විරජ්ජං විමුච්ඡති සියලු කෙලෙසුන්ගෙන් අත් මිදෙනවා. මේ අදහස ඊළඟ දේශනාවෙන් අපි තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඔබට ඒ වෙනුවෙන් සහභාගී වෙන්න ශ්‍රවණය කරන්න ආරාධනා කරමින් අද දවසට නියමිත කාලය අවසන් බැවින් රාහුලෝවාද සූත්‍ර දේශනාවෙන් රාහුල ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. ඔබටත් අපටත් මේ සම්මතයෙන් ලබන්නා වූ කාලය තව දුරටත් ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගෙන ධර්මයේ ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගෙන සැනසෙන්නට ආරාධනා කරමින් හැමතෙම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කළේ දයා කරුණාසේන මහත්මිය සහ දරු දෙදෙනා විසින්. ගාල රිෂ්මණී විද්‍යාලයේ උපගුරුව සිට වසර 18කට පෙර පල්ලෝසපත් පී.ජී. කරුණාසේන මහත්මයාණන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන තමන්ගේ ස්වාමියා පියාණන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙපාර්ශ්වයේම පල්ලෝසපත් දෙමව්පියන් වන අර්නෝලිස් සප්පුහාමි, රොස්ලින් නෝනා, පී.ජී. වීරසේන, බියට්‍රිස් වීරසේන ඇතුළු සංසාරගත සියලුම මළගිය ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ උතුම් ධර්මාබෝධය ඇති කරගෙන ඒ අරමුණේ කෙලෙස් සංසිඳුවාගෙන ඒ අවබෝධයෙන් තමයි පිනක් හැටියට මෙතුමාණන් නමින් හා සියලු ඥාතීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්නට ඔබ සකස් වෙන්න ඕනේ. සෙත් පතනවා පුතා සංජය, දුව චම්මි, ලේලිය මහීකා සහ බෑනා ස්ටේසි. මේ සියලු දෙනා මහත්ම මහත්මීන් වෙනුවෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බෙලින් යහපතක් ආරක්ෂාවක් සැනසෙල්ලක් ධර්මාබෝධයෙන් වේවායි ප්‍රාර්ථනා කරන උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වූ මිනිබිරිය දුලනි සහ ඉනේස් මුණුබුරාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී ඔවුන්ට නිදුක් නිරෝගී සුවය ලැබී සුජීවත්ව සිටින සියලු දෙනාටම හිත මිතුරන් හැම දෙනාමත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවන ඉන්ද්‍රාණි සොහොයුරියටත් ඉක්මන් සුවයම වේවායි ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් වේලා මේ සියලු ආකාරයෙන් රැස් කළා වූ පුණ්‍ය ධර්මියෝ පරලෝසපත් වූ පී.ජී. කරුණාසේන මහත්මයාණන් ඇතුළු මේ රටේ ලෝ කොතනක හෝ වෙසමින් මේ ශ්‍රවණය කළ නැරඹූ ඔබ හැම දෙනා නමින් මේ දුන සියලු ඥාති හිත මිත්‍රාදීන් නමනුත් මේ පින් අනුමෝදන් වේවා, උතුම් නිවනම අරමුණු වේවායි මේ දුන ඥාතීන්ට පින්පතා සාදු කියන්න. සාදු සාදු සාදු. ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. එසේ සතුටටපත් වුණා වූ සියලු දෙවියන් කරුණා මෛත්‍රියෙන් දයා කරුණාසේන මහත්මියන් ඇතුළු දරුවන්, දරුමුණු මුරුමිනි විරියන් සහභාගී වූ හැම රටේ හෝ කොතනකෝ වෙසෙමින් මේ දේශනාව සාකච්ඡා ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් සභාපති පින්වත් ස්වාමීන් වහන්සේ, නායක ස්වාමීන් වහන්සේතුළු මහ සංඝරුවනත්, සඳුන් ජීවන්ත පුතුණන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාමත් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ රැකවරණය නමුදව සැලසේවා. සම්මතයෙන් හෙට දවසෙන් උදා වෙන්නා වූ වර්ෂයත් ලෙඩ දුක් කරදර බාධක නැති බෙහෙවින්ම ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන නිවන් මඟ අරමුණු කරන්නා වූ කාලයක් බවට පත් වේවායි. දෙවියන්ටත් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාවත් අපට නොඅඩුව සැලසේවායි ප්‍රාර්ථනා කරමින් හැම දිනාට උතුම් නිවන් පිණසම අරමුණු වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං.